සාදු සාදු සාදු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පරම ගාම්භීර වූ අභිධර්ම කොටසයි අප ඔබ සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිළිවෙලින් අධ්‍යයනය කරගෙන එන ඔබ මේ වෙන විටත් දන්නවා ගස්වැල් පර්වත ආදී අචේතනික වස්තුන් වගේම මනුෂ්‍යයන් සත්වයන් ආදීන්ගේ ශරීර සකස් වෙලා තියෙන්නේ රූප කලාප වලින් කියලා. ඒ වගේම තමයි අපි ගන්නා වූ ආහාරයන් සකස් වෙලා තියෙන්නේ රූප කලාප එකතුවකින්. ඒ තමයි අපි අයිස්ක්‍රීම් එකක් ගත්තත් අයිස්ක්‍රීම් එක සකස් වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින්. කේක් කැබැල්ලක් ගත්තොත් කේක් කැබැල්ල සකස් වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින්. ඊට අමතරව බත් පාන් බනිස් වර්ග ගත්තත් ඒව සකස් වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින්මයි. මෙසේ සකස් වෙලා තියෙන රූප කලාපයක් ගත්තයින් පස්සේ ඒ රූප කලාපයේ සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන්ගෙන් සහ වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ උපාදා රූපයන්ගෙන් කියලා අපි මේ වෙන විටත් දන්නවා. එසේනම් අද දිනේදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන් නිසා උපන් උපාදා රූපයක් වන රස රූපය පිළිබඳව සාකච්ඡා කරමු. මෙන්න මේ රස රූපය ගත්තයින් පස්සේ මේ රස රූපය ගෝචර කරගන්න පුළුවන්, එහෙම නැත්නම් ගොදුරු කරගන්න පුළුවන් විශේෂ ඔපයක් මේ ලෝක ධාතුව තුළ පවතිනවා. මෙන්න මේ විශේෂ ඔපයට කියනවා පොදුවේ නමක් ප්‍රසාද රූපය කියලා. එහෙනම් මේ විශේෂ ඔපය කියලා කියන්නේ නැතිව අපිට කියන්නට පුළුවන් ප්‍රසාද රූපය කියලා. මේ ප්‍රසාද රූපය ගත්තයින් පස්සේ මේ ප්‍රසාද රූපය රූප පරමාර්ථ ධර්මයක්. රූප පරමාර්ථ ධර්මයකට ලෝක ධාතුවේ තනියම පහළ වෙන්න බෑ. පහළ වෙනම නම් පහළ වෙන්නේ තවත් ධර්ම සමූහයක් සමග. එසේනම් මෙන්න මේ ප්‍රසාද රූපය ගත්තයින් පස්සේ මේ ප්‍රසාද රූපයත් පහළ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මත් සමගමයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම යම් තැනක පවතිනවා නම් අපි දැන් දන්නවා තවත් රූප ධර්ම හතරක් පවතිනවා. ඒ තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන රූප හතර. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන් හේතුවෙන් හටගන්නා නිසා මෙන්න මේ වර්ණ ගන්ධ රස ඕජා වලට කිව්වා උපාදා රූප කියලා. මේ ප්‍රසාද රූපය ගත්තයින් පස්සේ ප්‍රසාද රූපයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන් හේතුවෙන් හටගන්නා නිසා කියනවා උපාදා රූපයක් කියලා. මෙන්න මේ ප්‍රසාද රූපය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම කර්මය නිසා උපදින්නා වූ රූපයක්. අපි දැන් දන්නවා කර්මය හේතු කරගෙන යම් රූපයක් පහළ වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම තවත් රූපයක් තියෙනවා. ඒ තමයි ජීවිත රූපය කියලා කියන්නේ. යම් රූපයක් කර්මය නිසා හටගන්නවා නම් ඒ රූපයට කියනවා කර්මජ රූපයක් කියලා. එසේනම් මෙන්න මේ ප්‍රසාද රූපය කර්මය නිසා හටගන්නා හින්දා කියන්නට පුළුවන් කර්මජ රූපයක් කියලා. මෙන්න මේ ප්‍රසාද රූපය කර්මජ රූපයක් වන නිසා කර්මජ රූපයන් පාලනය කිරීමේ සහ පරම්පරාව පැවැත්වීමේ ජීවන බලයට තමයි කිව්වේ ජීවිත රූපය කියලා. මේ ප්‍රසාද රූපය හටගන්නේ කර්මයෙන් වන නිසා ප්‍රසාදයේ සහිත රූප කලාපයම හටගන්නේ කර්මය හේතු කරගෙන. කර්මය හේතු කරගෙන හටගන්නා නිසා මේ රූප කලාපයටම කියනවා කර්මජ රූප කලාපයක් කියලා. එසේනම් මේ කර්මජ රූප කලාපයේ සකස් වෙලා තියෙන ප්‍රසාද රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සහ ජීවිත රූපය කියන රූප වෙන වෙනම ගත්තයින් පස්සෙත් ඒ රූපත් හටගන්නේම කර්මයෙන් වන නිසා ඒ රූප වලටත් කියනවා කර්මජ රූප කියලා. මේ පිළිබඳව අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරනු ලබනවා. තවමත් අපි කර්මය පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඒ නිසා කර්මය සාකච්ඡා කරයින් පසුව කර්මය නිසා හටගන්නා වූ ඒ රූප හටගන්නේ කොහොමද ආදී විදිහට වෙන වෙනම සාකච්ඡා කරනු ලබනවා. අපි මෙහිදී උත්සාහ කළේ ප්‍රාමාණික නැත්තම් මූලික අවබෝධයක් ලබා දීම පමණයි. මෙන්න මේ ප්‍රසාද රූපයේ සහිත රූප කලාපය ගත්තයින් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම සතරත් වර්ණ ගන්ධ රස ඕජා ප්‍රසාද රූපයත් ජීවිත රූපයත් කියන උපාදා රූප හයත් එකතු වුනහම ගති ලක්ෂණ 10ක් වන නිසා මෙන්න මේ රූප කලාපයට පොදුවේ කියනවා නමක් දශක කලාපය කියලා. ගති ලක්ෂණ 10කින් සමන්විත වෙන නිසා තමයි කිව්වේ දශක කලාපයක් කියලා. එසේනම් අපි ඊළඟට සලකා බලමු මෙන්න මේ ප්‍රසාද රූපයේ සහිත දශක කලාපය පවතින්නේ කොහෙද කියලා. හොඳයි. අපි පෙරදිත් සාකච්ඡා කළා මෙන්න මේ බඹයක් වූ සිරුර ඇසුරු කරගෙන මේ ප්‍රසාද සහිත දශක කලාප පවතින ස්ථාන 5ක් තියෙනවා කියලා. ඒ තමයි ඇසේ පවතිනවා
ප්‍රසාද සහිත දශක කලාප. ඒ වගේම තමයි කනේ පවතිනවා ප්‍රසාද සහිත දශක කලාප. ඒ වගේම තමයි නාසයේ පවතිනවා ප්‍රසාද සහිත දශක කලාප. ඒ වගේම තමයි දිවෙහි පවතිනවා ප්‍රසාද සහිත දශක කලාප. ඒ වගේම තමයි කයෙහි පවතිනවා ප්‍රසාද සහිත දශක කලාප. එසේනම් අපි දැන් දන්නවා ඇසට කියනවා පාලියෙන් චක්කු කියලා. කනට කියනවා පාලියෙන් සෝත කියලා. නාසයට කියනවා පාලියෙන් ඝාන කියලා. දිවට කියනවා පාලියෙන් ජීවහා කියලා. කයට කියනවා පාලියෙන් කාය කියලා. අපි මීට පෙර සාකච්ඡා කරා ඇස ඇසුරු කරගෙන පහළ වෙන ප්‍රසාදයේ සහිත දශක කලාප පිළිබඳව. පෙර වැඩසටහනේදී අපි සාකච්ඡා කළා කන ඇසුරු කරගෙන පහළ වෙන ප්‍රසාදයේ සහිත දශක කලාපය පිළිබඳව. අද දිනේදී සාකච්ඡා කරන ප්‍රසාදයේ සහිත දශක කලාප පවතින්නේ මෙන්න මේ දිව ඇසුරු කරගෙන. දිවට කියනවා පාලියෙන් ජීවහා කියලා. ඒ නිසා දිව ඇසුරු කරගෙන පහළ වෙන ප්‍රසාද රූපේ නිසා ප්‍රසාද රූපේ කියලා පොදුවේ කියන්නේ නැතිව කියනවා විශේෂ කරලා නමක් ජීවහා ප්‍රසාදය කියලා. එසේනම් ජීවහා ප්‍රසාදය සහිත රූප කලාපය වන නිසා මෙන්න මේ රූප කලාපයට පොදුවේ දශක කලාපය කියලා කියන්නේ නැතිව විශේෂ කරලා කියනවා නමක් ජීවහා දශක කලාපය කියලා. අපි හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා. හොඳයි. ඇස පිළිබඳව සාකච්ඡා කරන කොටසේදී අපි සාකච්ඡා කරනු ලැබුවා වර්ණ රූපය ගත්තයින් පස්සේ වර්ණ රූපේ තියෙන තැන තිබියදීම එහි ඡායාව චක්කු ප්‍රසාදයේ ගෝචර කරගන්නවා කියලා. එහෙම නැත්නම් ආපාතගත වෙනවා කියලා. ඔබට මතක ඇතයි අපි හිතනවා. අපි දැන් සාකච්ඡා කරන රස රූපය ගත්තයින් පස්සේ වර්ණ රූපය වගේ තිබිය තැන තිබියදී ගෝචර කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. ජීවා ප්‍රසාදයට හැකියාව පවතින්නේම ස්පර්ශ වෙච්ච රස රූපයක් ගෝචර කරගන්න පමණයි. එසේනම් ජීවා ප්‍රසාදයට බෑ දුර තියෙන රස රූපයක් ගෝචර කරගන්න. ජීවා ප්‍රසාදයට හැකියාව පවතින්නේම ජීවා ප්‍රසාදයේ ස්පර්ශ වෙච්ච රස රූපයක් ගෝචර කරගන්න පමණයි. අපි පෙර වැඩසටහන් වල මේ ආකාරයෙන් සාකච්ඡා කරපු රූප කලාපය ජීවා ප්‍රසාදය පැහැදිලි කරන්න පහසු වෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම ඉහළටත් වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාන රූප 4 පහළටත් සකස් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි ජීවා දශක කලාපය ගත්තයින් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම ඉහළට වර්ණ ගන්ධ රස ඕජා ජීවා ප්‍රසාදය ජීවිත රූපය කියන උපාදාන රූප 6 පහළටත් සකස් කරන්නට යෙදුණා. මේ ආකාරයෙන් සකස් කරන්නට යෙදුනේ ආධුනික වූ ඔබට ජීවා ප්‍රසාදය පිළිබඳව හොඳින් පැහැදිලි කරන්න අවශ්‍ය කරන නිසා. හොඳයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටකයේ අපි මේ පැත්තට දැක්කුවා. ඒ වගේම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවා ප්‍රසාදය ජීවිත රූපය කියන ජීවා දශක කලාපය අපි මේ පැත්තෙන් දැක්කුවා. මෙන්න මේ ජීවා ප්‍රසාදයට හැකියාව පවතින්නේම ස්පර්ශ වූ රස රූපයක් ගෝචර කරගන්න පමණයි. ඒ නිසා තමයි මේ ආකාරයෙන් අපි සකස් කරන්නට යෙදුනේ. වර්ණ රූපයේ ඡායාව චක්කු ප්‍රසාදයේ ගැටීම, ශබ්ද රූපයේ ඡායාව සෝත ප්‍රසාදයේ ගැටීම මෙන් නොව රස රූපය අපි දැන් දන්නවා රස රූපේ තනියෙන් පහළ වෙන්නේ නැහැ. රූප කලාපයක් විදිහට තමයි පහළ වෙන්නේ. ඒ නිසා වරහන් ඇතුලේ දැම්මා රූප කලාපය කියලා. සහ ජීවා ප්‍රසාදය තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වරහන් ඇතුලේ දැම්මා ජීවා දශක කලාපය කියලා. සමග භෞතික ගැටීමක් මෙහිදී සිදුවේ. එසේනම් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ ජීවා ප්‍රසාදයට හැකියාව පවතින්නේම ස්පර්ශ වෙච්ච එහෙම නැත්නම් ගැටිච්ච රස රූපයක් ගෝචර කරගන්න පමණයි. අභිධර්මයට ආධුනික වූ ඔබට පැහැදිලි වන්නට ඇතැයි අපි සිතනවා. හොඳයි. අපි පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කරා වර්ණ රූපේ ඡායාව ආලෝකයේ උදව්වෙන් තමයි චක්කු ප්‍රසාද රූපය ගෝචර කරගන්නේ කියලා. ඒ වගේම සාකච්ඡා කළා ශබ්ද රූපේ ඡායාව සෝත ප්‍රසාදය ගෝචර කරගන්නේ අවකාශයේ උදව්වෙන් කියලා. ඒ වගේම තමයි ජීවා ප්‍රසාදය ගත්තයින් පස්සේ ජීවා ප්‍රසාදයට රස රූපේ ගෝචර කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ආපෝ වල උපකාරයෙන්. ඒ කියන්නේ තෙතමනයක් තිබුණ නැත්නම් ජීවා ප්‍රසාදයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ රස රූපය ගෝචර කරගන්න. එහෙනම් රස රූපේ ගෝචර කරගන්න උපකාර වෙන්නේ චක්කු ප්‍රසාදයට වර්ණ රූපේ ඡායාව ගෝචර කරගන්න ආලෝකය උපකාර වෙනවා වගේ. එහෙම නැත්නම් සෝත ප්‍රසාදයට ශබ්ද රූපේ ඡායාව ගෝචර කරගන්න අවකාශය උපකාර වෙනවා වගේ. මෙන්න මේ ජීවා ප්‍රසාදයට රස රූපේ ගෝචර කරගන්න ආපෝ උපකාර වෙනවා. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ චචක්ක සූත්‍රයේ සඳහන් වන ජීවංච භික්කවේ පටිච්ච රසේච උප්පජ්ජති
ජීවහා විඥානං මහණෙනි ජීවහාවද රසයන්ද නිසා ජීවහා විඥානේ උපදී යන පාඩයක් සමග අපි ඊළඟ කොටස ආරම්භ කරමු. හොඳයි. මෙන්න මේ රස රූපය ජීවහා ප්‍රසාදයේ ස්පර්ශ වුණෙන් පස්සේ නැත්තම් ගැටුණෙන් පස්සේ ජීවහා ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා රූප නොවන අරූපීමය වූ ධර්මයක්. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් නාම ධර්මයක් කියලා. මේ රූප නොවන අරූපීමය වූ ධර්මය රසය ගැනීමේ රසය දැන ගැනීමේ ස්වභාවයක් වන නිසා රූප නොවන අරූපීමය වූ නාම ධර්මය හඳුන්වනවා විඥාණය කියලා. එහෙම නැත්තම් කියනවා චිත්තය කියලා. එසේනම් අරමුණු ගැනීමේ අරමුණු දැන ගැනීමේ ස්වභාවය නිසා තමයි කිව්වේ විඥාණය කියලා. එහෙමත් නැත්නම් චිත්තය කියලා. ඒ වගේම තමයි රස රූපය ගත්තෙන් පස්සේ සිතට දැනෙන සිතට හසුවන සිතින් අල්ලා ගන්නා නිසා කියනවා ආරම්මණය කියලා. ඒ වගේම තමයි කියනවා අරමුණ කියලා. රසයත් ආරම්මණයත් කියන දෙක එකතු කරලා කියනවා රසාරම්මණය කියලා. එතකොට මෙන්න මේ රස රූපයටම තමයි කිව්වේ රසාරම්මණය කියලා. එහෙම නැත්නම් රස අරමුණ කියලා. අභිධර්මයට ආධුනිකව ඔබට පැහැදිලි ඇතයි අපි සිතනවා. එසේනම් මෙන්න මේ ජීවා ප්‍රසාදයේ ඇසුරේ පහළ වෙන රූපනවන අරූපීමය වූ නාම ධර්මය රසාරමුණු ගැනීමේ රසාරමුණු දැන ගැනීමේ ස්වභාවය වෙන නිසා කිව්වා විඥාණය කියලා. එහෙම නැත්නම් කිව්වා චිත්තය කියලා. රසාරමුණු ගනිමින් රසාරමුණු දැන ගනිමින් ජීවා ප්‍රසාදයේ ඇසුරෙහි පහළ වෙන නිසා මෙන්න මේ විඥාණයට විශේෂ කළ නමක් කියනවා ජීවහා විඥාණය කියලා. එසේනම් අප දැනගත යුතුයි කොතනක හෝ ජීවහා විඥානය කියලා තියෙනවා නම් ජීවහා විඥානය කියලා කියන්නේ රසාරමුණු ගනිමින් රසාරමුණු දැනගනිමින් ජීවහා ප්‍රසාදයේ ඇසුරෙහි පහළ වෙන සිතට තමයි කිව්වේ විඥාණයට තමයි කිව්වේ ජීවහා විඥානය කියලා. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට ජීවහා විඥානය පිළිබඳව යම් දල අදහසක් ලැබෙන්නට ඇති කියලා. හොඳයි. අපි එසේනම් තවදුරටත් විස්තර කරගනිමු ජීවහා විඥානය පිළිබඳව. හොඳයි අපි එසේනම් දැන් දන්නවා ජීවහා විඥානය කියලා කියන්නේ රස අරමුණු ගැනීමේ රස අරමුණු දැන ගැනීමේ ස්වභාවය කියලා. එසේනම් ජීවහා විඥානය ගත්තෙන් පස්සේ ජීවහා විඥානයත් අපි පෙරදී සාකච්ඡා කළා වගේම තනියම පහළ වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙනම් ජීවහා විඥානයත් පහළ වෙන්නේ තවත් ධර්ම හතක් සමග. ඒ තමයි අරමුණු ගැනීමේ අරමුණු දැන ගැනීමේ ස්වභාවයටනේ කිව්වේ ජීවහා විඥානය කියලා. අරමුණු ගැනීමේ අරමුණු දැන ගැනීමේ ස්වභාවය වෙන්නේ නැහැ අරමුණේ හැපුණේ නැත්නම්. ඒ නිසා අරමුණේ හැපෙන ස්වභාවයක් පහළ වෙනවා ජීවහා විඥානය පහළ වෙනකොට. ඒ අරමුණේ හැපෙන ස්වභාවයට කිව්වා පස්සය කියලා. ඊට පස්සේ අරමුණේ පවතින ආ වූ රස විඳින ස්වභාවයට කියනවා වේදනාව කියලා. එහෙනම් වේදනාවත් මෙන්න මේ ජීවහා විඥානය සමග පහළ වෙනවා. ඒ වගේම තමයි අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය. එහෙම නැත්නම් ඒ ධර්මයන් අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නා වූ ස්වභාවයට කියනවා සංඥාව කියලා. එහෙනම් සංඥාව කියන ධර්මයන් මෙන්න මේ ජීවහා විඥානය සමග පහළ වෙනවා. ඒ වගේම තමයි ක්‍රියා කිරීමේ උත්සාහය. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත ධර්මයන් උපදවන්නා වූ සහ ඒ කෘත්‍යයන්ගේ යොදවන්නා වූ ස්වභාවයට කියනවා චේතනාව කියලා. එහෙනම් චේතනාවත් මෙන්න මේ ජීවහා විඥානය සමග පහළ වෙනවා. ඊට පස්සේ අරමුණ විසිර යන්නට දෙන්නේ නැතිව මනාකොට පිහිටන ස්වභාවයක් පවතිනවා. ඒ ස්වභාවයට කියනවා ඒකාග්‍රතාවය කියලා. එහෙනම් ඒකාග්‍රතාවයත් මේ ජීවහා විඥානය සමග පහළ වෙනවා. ඒ වගේම තමයි සිත හා සිත සමග පහළ වෙන අන්‍ය ධර්මයන්ගේ ජීවන බලයට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ජීවිත ඉන්ද්‍රියත් එහෙනම් ජීවහා විඥානය සමග පහළ වෙනවා. ඒ වගේම තමයි අරමුණෙන් ඉවත්වන්නට නොදී නැවත නැවතත් අරමුණෙහි යොදවන ස්වභාවයට කියනවා මානසිකාරය කියලා. මානසිකාරයත් මෙන්න මේ ජීවහා විඥානය සමග පහළ වෙනවා. එහෙනම් ජීවහා විඥානය තනියෙන් පහළ වෙන්නේ නැහැ. ජීවහා විඥානය පහළ වෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන අනෙකුත් නාම ධර්ම සමගයි. අපි දන්නවා සිතට කියනවා තවත් නමක් චේත කියලා. ඒ නිසා මෙන්න මේ සිත සමග පහළ වෙන අනෙකුත් ධර්මයන්ට කිව්වා චෛතසික කියලා. විඥාණයට කියනවා චිත්තය කියලා. ඒ නිසා චිත්තය සමග පහළ වෙන අන්‍ය ධර්මයන්ට කියනවා චිත්තාංග කියලා. එහෙනම් ජීවහා විඥානය සමග පහළ වෙනවා මෙන්න මේ හත් දෙනා. එහෙනම් ජීවහා විඥානය තනියෙන් පහළ වෙන්නේ නැහැ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන චෛතසික ධර්ම හතත් සමගමයි මේ ජීවහා විඥානය උපදින්නේ.
රූපය ගැන සාකච්ඡා කරද්දී අපි කතා කරා එක රූපයක් තනියෙන් පහළ වෙන්නේ නැහැ. රූපයක් පහළ වෙන්නේ තවත් රූප ධර්ම සමූහයක් සමගයි කියලා. අපි ඒකට නමක් කිව්වා රූප කලාපය කියලා. ඒ වගේ මේ ජීවා විඥානයත් පහළ වෙන්නේ තවත් නාම ධර්ම සමූහයක් සමග. ඒ නිසා ජීවා විඥාණයට කියන්න පුළුවන් නාම කලාපයක් කියලා. පොදුවේ කියන්න පුළුවන් නාම කලාපයක් කියලා. මේ නාම කලාපයේම එකතුවට තවත් නමක් කියනවා ධම්මසංගණී ප්‍රකරණයේ චිත්තෝත්පාදේ කියලා. චිත්තචෛසික ධර්ම සමූහයටම තමයි කිව්වේ චිත්තෝත්පාදේ කියලා. මේ චිත්තෝත්පාදය ජීවා විඥානයේ සහිත වූ චිත්තෝත්පාදය වෙන නිසා කියන්න පුළුවන් ජීවා විඥාන චිත්තෝත්පාදේ කියලා. එහෙනම් මෙන්න මේ චිත්තය චෛතසික ධර්ම 7ත් කියන නාම ධර්ම 8ම එකතු වුණාන් පස්සේ මේ නාම ධර්ම 8ට කිව්වා චිත්තෝත්පාදයක් කියලා. ජීවා විඥානයේ සහිත චිත්තෝත්පාදය වෙන නිසා මේක විශේෂ කළා නම් කළා ජීවා විඥාන චිත්තෝත්පාදය කියලා. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට මේ පිළිබඳව මනාව වැටහෙන්නට ඇති කියලා. හොඳයි. අභිධර්මයට ආධුනික වූ ඔබ අභිධර්මය අධ්‍යයනය කිරීමේදී පොත්පත්වල සඳහන් වන ආකාරයක් දැනගත යුතු වෙනවා. පොත්පත්වල සඳහන් ආකාරය විස්තර කරන්නට අපි මේ ආකාරයෙන් සකස් කරන්නට යෙදුණා. ජීවා ප්‍රසාදයක් ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙන සිතක් තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට අපි ඒක කොටස් දෙකකට බෙදුවා. රූප ධර්ම මේ පැත්තට ගත්තා, නාම ධර්ම මේ පැත්තට ගත්තා. මේ පැත්තේ කතා කරනවා ජීවහා දශක කලාපය පිළිබඳව. ඊට පස්සේ නාම ධර්ම පැත්තට ගත්තා ජීවා විඥාන චිත්තෝත්පාදය. ජීවා දශක කලාපය ගත්තෙන් පස්සේ ජීවා දශක කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම හතරත් වර්ණ ගන්ධ රස ඕජාත් ජීවිත රූපයත් ජීවා ප්‍රසාද රූපේනුත් තමයි අන්තර්ගත වෙන්නේ. ජීවා ප්‍රසාදය තමයි ජීවා දශක කලාපේ ප්‍රදාන වෙන්නේ. ඒ වගේම තමයි ජීවා විඥාන චිත්තෝත්පාදය ගත්තන් පස්සේ අපි දැන් සාකච්ඡා කරානේ ජීවා විඥාණය තනියෙන් පහළ වෙන්නේ නැහැ. තවත් නාම ධර්ම හතක් සමගයි පහළ වෙන්නේ කියලා. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියලා. දැන් මේ පිළිබඳව අපි දන්නවා. එතකොට අපි බලමු පොත්පත්වල සඳහන් වන ආකාරය කොහොමද කියලා. ජීවා ප්‍රසාදයේ විස්තර කරන්නේ සතර මහා භූතයන් විසින් උවටෙන් කරන. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම හතර තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ කියනවා ජීවිතේන්ද්‍රය විසින් පාලනය කරනු ලබන. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රය රූපේ පිළිබඳව. මොකද කර්මජ රූප කලාපයක් වෙන නිසා කර්මජ රූප කලාපේ පාලනය කරන්නේ පරම්පරාව පවත්න්නේ මේ ජීවිත රූපේ. ඒ නිසා කියනවා පාලනය කරනු ලබන. ඒ වගේම තමයි වර්ණ ගන්ධ ආදීන් විසින් පිරිවරණ ලද වර්ණ ගන්ධ රස ඕජා විසින් පිරිවරණ ලදුව කර්මය හේතු කරගෙන සතර මහා භූතයන් නිසා උපන් විශේෂ ඔපේට තමයි කිව්වේ ජීවහා ප්‍රසාදය කියලා. ඒ වගේම තවදුරටත් ජීවහා ප්‍රසාදය විස්තර කරනවා රස රූපය ගෝචර කරගනිමින් ජීවහා විඥානය පහළ වීමට නිස්සය වශයෙන් උපකාර වන්නේය. ජීවහා විඥාන චිත්තෝත්පාදේ උපදවන්නත් නිස්සය වශයෙන් උපකාර වෙනවා. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට ජීවහා ප්‍රසාද රූපය පිළිබඳව යම් අදහසක් ලැබෙන්නට ඇති කියලා. හොඳයි. එසේනම් අපි බලමු රස රූපේ විස්තර වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ තමයි ජීවහා ප්‍රසාදයට ගෝචර වී එහි උපදනා ජීවහා විඥාණයට දැනෙන්නා වූ සතර මහා භූතයන් නිසා උපන් මිහිරි තිත්ත ලුණු ඇඹුල් ආදී රසයට කියනවා රස රූපය කියලා. ඒ වගේම තමයි රස රූප හා හැපි ගෝචර කර ගනිමින් ජීවහා විඥානයේ පහළ වීමට උපකාර වන කර්මය හේතු කරගෙන සතර මහා භූතයන් නිසා උපන් විශේෂෝපේට කියනවා ජීවහා ප්‍රසාද රූපය කියලා. එසේනම් මෙන්න මේ රස රූපය ගත්තයින් පස්සේ රස රූපය ප්‍රසාද රූපයට ගෝචර වෙන නිසා එහෙම නැත්නම් ගොදුරු වෙන නිසා කියනවා ගෝචර රූපයක් කියලා. ප්‍රසාදයට ගෝචර වෙන නිසා තමයි එහෙනම් කිව්වේ මෙන්න මේ රස රූපයට ගෝචර රූපයක් කියලා. ඒ වගේම තමයි ජීවහා ප්‍රසාද රූපය ගත්තයින් පස්සේ මෙන්න මේ ජීවහා ප්‍රසාද රූපේ රස රූපය ගොදුරු කරගන්න නිසා එහෙම නැත්නම් ග්‍රහණය කරගන්න නිසා කියනවා ගෝචරග්‍රාහික රූපයක් කියලා. රස රූපය ගෝචර කරගන්න නිසා නැත්නම් ග්‍රහණය කරගන්න නිසායි කිව්වේ ගෝචරග්‍රාහික රූප කියලා. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට මේ පිළිබඳව මනාව වැටහෙන්නට ඇති කියලා. අපි දැන් ඉස්සෙල්ලා සාකච්ඡා කරා වර්ණ රූපයේ තිබිය තැන තිබියදීම තමයි වර්ණ රූපයේ ඡායාව චක්කු ප්‍රසාදය විසින් ගෝචර කරගන්නේ ග්‍රහණය කරගන්නේ. ඒ කියන්නේ දුර තියෙන රූපයන්ගේ ඡායාව තමයි චක්කු ප්‍රසාදය ගෝචර කරගන්නේ. හැබැයි ජීවහා ප්‍රසාදය ගත්තයින් පස්සේ ජීවහා ප්‍රසාදයට ගෝචර වෙන්නේ එහි හැපිච්ච නැත්නම් ස්පර්ශ වෙච්ච රස රූප පමණයි. එහෙනම් ජීවහා ප්‍රසාදයට දුර තියෙන රස රූප ගෝචර වෙන්නේ නැහැ. ජීවහා ප්‍රසාදයට ගෝචර වෙන්නේ ස්පර්ශ වෙච්ච එහෙම නැත්නම් හැපිච්ච රස රූප පමණයි. දුර පිහිටි ගෝචර රූප පමණක් ග්‍රහණය කර විඥානයේ ඉපදවීමට සමත් වන බැවින් කියනවා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූප කියලා. ඒ
ඒ වගේම තමයි දුර පිහිටි ගෝචර රූප ග්‍රහණය කර විඥාන ඉපදවීමට සමත් නොවන ස්පර්ශ වූ ගෝචර රූප පමණක් ග්‍රහණය කර විඥාන ඉපදවීමට සමත් වන බැවින් කියනවා සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහක කියලා. එසේනම් මෙන්න මේ සම්ප්‍රාප්ත වෙන්නේ නැතිව අසම්ප්‍රාප්තව ගෝචර කරගන්න නිසා ග්‍රහණය කරගන්න නිසා චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ආදියට කිව්වා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. ඒ කියන්නේ සම්ප්‍රාප්ත වෙන්නේ නැති නිසා තමයි කිව්වේ අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. හැබැයි ජීවා ප්‍රසාදය දුර තියෙන රස රූප අරමුණු වෙන්නේ නැහැ. සම්ප්‍රාප්ත වෙච්ච නැත්නම් ස්පර්ශ වෙච්ච නැත්නම් හැපිච්ච රස රූප පමණයි ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ජීවා ප්‍රසාද රූපයට කියනවා සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. ඔබට පැහැදිලි ඇතේ අප සිතනවා. එසේනම් ජීවා ප්‍රසාද විස්තර කරද්දී දැන් කිව්වේ ගෝචරග්‍රාහක රූප කියලා. එහෙනම් දැන් විස්තර කරපු විස්තරෙත් ඇතුළත් කරන් පස්සේ ගෝචරග්‍රාහක විතරක් නෙමෙයි ස්පර්ශ වෙච්ච රූප පමණයි හැපිච්ච රූප පමණයි ගෝචර කරගන්නේ. ඒ නිසා කියනවා සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහක රූපය කියලා. සමහර ග්‍රන්ථවල මේක හඳුන්වලා තියෙනවා සම්ප්‍රාප්ත විෂයග්‍රාහක රූපය කියලා. ආධුනික ඔබට පැහැදිලි ඇතයි අප සිතනවා. හොඳයි අපි එසේනම් ඊළඟට සාකච්ඡා කරමු අපි දැන් කතා කරපු ජීවා ප්‍රසාදය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා. ධම්මසංගණී ප්‍රකරණේ අට කතාවේ සඳහන් වෙනවා සසම්බාර දිව මැද මත්තෙහි උපුල් පෙති අග සටහන් ඇති පෙදෙසක ජීවා ප්‍රසාද පැතිරී පිහිටා තිබේ. ඒ කියන්නේ සසම්බාර දිව මැද මත්තෙහි මතු පිට උපුල් පෙති, ඒ කියන්නේ උපුල් පෙති කියන්නේ මානෙල් මල් පෙති වලට උපුල් මල් පෙත්තක අග සටහන් ඇති පෙදෙසක ජීවා ප්‍රසාද පැතිරී පිහිටා තිබේ. ජීවා ප්‍රසාදයන් එහෙනම් පිහිටලා තින්නේ මෙන්න මේ දිවේ. හොඳයි අපි ඊළඟට සලකා බලමු සසම්බාර දිවෙහිවත් සම්මුති දිවෙහි පිහිටීම පිළිබඳව. ඉදිරිපසින් බැලුවහම පේන පෙනුම තමයි මේ පෙන්නලා තින්නේ. මේ පෙන්නලා තින්නේ මුහුණේ හරස් කඩක් අරන් හරස් කඩට අනුව දිවේ පිහිටීම තමයි මේ දක්වලා තියෙන්නේ. මේ දත් අතරේ තමයි මේ දිව පිහිටලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දිව කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මෙන්න මේ සම්පූර්ණ දිවට තමයි කියන්නේ සසම්බාර ජීවහාව කියලා. එහෙම නැත්නම් කියනවා මාංශ ජීවහාව කියලා. සම්මුති දිව කියලාත් කියන්නේ මෙන්න මේ දිවට. ඔබට පැහැදිලි ඇතේ අපි සිතනවා. ඊළඟට අපි සලකා බලමු විද්‍යාත්මකව මෙන්න මේ දිව විස්තර වෙලා තියෙන්නේ කොහොමද කියලා. දිව ගත්තයින් පස්සේ දිවේ පවතිනවා කියලා කියනවා පීඨිකා කියලා කොටසක්. මේ හරිය විතරක් නෙමෙයි මේ ඉදිරියේ පවා පීඨිකා කුඩා විදිහට පවතිනවා. එක පීඨිකාවක් ගත්තයින් පස්සේ ඒ පීඨිකාවේ හරස් කඩක් ගත්තාම ඒ කොටස තියෙන්නේ මෙන්න මේ හැඩයට. හරස් කඩේ පැති පෙනුම තමයි මේ දක්වලා තියෙන්නේ. අන්නේ පීඨිකාවේ ඇතුලේ තියෙන මෙන්න මේ කුඩා එක කොටසක් ගත්තාම මෙන්න මේකට නමක් කියනවා රස අංකුරයක් කියලා. මෙන්න මේ රස අංකුර වලින් තමයි රස දැනගන්නේ. එක රස අංකුරයක් විශාලනය කරලා ගත්තයින් පස්සේ ඒ රස අංකුරේ හරස් කඩක් තමයි මේ දක්වලා තියෙන්නේ. අපි ගන්න ආහාරයක තියෙන රසය ඇතුළට ගන්න තියෙනවා එක කුඩා සිදුරක්. ඒකට කියනවා රස සිදුර කියලා. ඊට පස්සේ රස සිදුර තුල ඉදිරියෙන් තියෙන කොටස් වලට කියනවා ශුද්‍ර අංගුලිකා කියලා. අන්නේ ශුද්‍ර අංගුලිකා වලට පිටුපසින් පිහිටලා තියෙනවා රස ප්‍රතිග්‍රාහක සෛල. මෙන්න මේ රස ප්‍රතිග්‍රාහක සෛල වලින් තමයි රසය හඳුනාගන්නේ. රස ප්‍රතිග්‍රාහක සෛල වලට අතරමැදින් පිහිටලා තියෙනවා ආධාරක සෛල. ඒ කියන්නේ රස ප්‍රතිග්‍රාහක සෛල වලට ආධාරක සෛල තමයි මැදින් පිහිටලා තියෙන්නේ. එතකොට මේ සෛල වලට කියනවා රස ප්‍රතිග්‍රාහක සෛල කියලා. මේ සෛල වලට කියනවා ආධාරක සෛල කියලා. ඊට පස්සේ මේ රසාංකුර පිහිටලා තියෙන මේ වටේ තියෙන සෛල වලට කියනවා අපිච්ඡේද සෛල කියලා. ඒ වගේම තමයි මෙන්න මේ පිටුපසින් දක්වලා තියෙන්නේ පාදස්ත සෛල. පාදස්ත සෛල වලට පිටුපසින් පිහිටලා තියෙනවා රස සංවේදී ස්නායු තන්තු. රස ප්‍රතිග්‍රාහක සෛල වලින් එන සංඥාව මොළයට යනවා කියලා තමයි වර්තමාන විද්‍යාවට අනුව විස්තර කරනු ලබන්නේ. මෙන්න මේ සෛල බොහෝ ප්‍රමාණයක් එක රසාංකුරයක පවතිනවා. රසාංකුර එක පීඨිකාවක් තුල 500ත් අතර ප්‍රමාණයක් පවතිනවා කියලා වර්තමාන විද්‍යාවට අනුව කියනවා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ දිවක් තුල රසාංකුර 10000ක් පමණ පිහිටලා තියෙනවා කියලා වර්තමාන විද්‍යාවට අනුව විස්තර කරනු ලබනවා. වර්තමාන විද්‍යාවට ධර්මයේ ගලපන්නට බෑ. නමුත් වර්තමාන විද්‍යාවට ගලපලා බැලුවොතින් ජීවා දශක කලාප පිහිටලා තියෙනවා ඇත්තේ මෙන්න මේ රස ප්‍රතිග්‍රාහක සෛලවල විය යුතුයි. අපි මේ කොටස සාකච්ඡා කරේ වර්තමාන විද්‍යාවෙන්ම ලෝකෙ දිහා බලන පිරිස වෙනුවෙන්. වර්තමාන විද්‍යාවට අනුව රසය දැනගන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා යම් අදහසක් ලබා දීමන සඳහා තමයි අපි මේ විදිහට විස්තර කරන්නට යෙදුනේ. හොඳයි. අපි එසේනම් දිව පිළිබඳව වීඩියෝ දර්ශන මගින් තවදුරටත් විස්තර කරගනිමු. හොඳයි.
මේ දක්වන්නේ අපේ මෙන්න මේ දිවේ හරස් කඩක් ගත්තයින් පස්සේ මේ දක්වලා තියෙන්නේ මේ හරස් කඩ. ඒ හරස් කඩේ පේනවා පීඨිකා. ඒ පීඨිකා ටික තමයි මේ ඉහළින් දක්වලා තියෙන්නේ. එතකොට මේ පීඨිකාවක තියෙන රසාංකුර දෙකක් තමයි මේ තියෙන්නේ. එතකොට රසාංකුර දෙකට ආහාර වැටෙන විදිහ තමයි මෙතනින් දක්වලා තියෙන්නේ. එතකොට මේ ආහාර වැටුනහම රස සිදුර හරහා ශුද්ධ අංගුලිකා වලින් රස ප්‍රතිග්‍රාහක සෛල දක්වා ගමන් කරන බව තමයි මේ දක්වලා තියෙන්නේ. මෙන්න මේ රසයන් රස ප්‍රතිග්‍රාහක සෛල වලින් ප්‍රතිග්‍රහණය කරගත්තයන් පස්සේ රස සංවේදී ස්නායු තන්තු හරහා මොළයට සංඥාවක් යනවා කියලා තමයි වර්තමාන විද්‍යාවෙන් පැහැදිලි කරනු ලබන්නේ. අභිධර්මයට ආධුනික වූ ඔබට වර්තමාන විද්‍යාවට අනුව දිවෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි අපි සිතනවා. හොඳයි. අපි ඊළඟට සලකා බලමු දිව සහ රසය පිළිබඳව. හොඳයි. අපි අයිස්ක්‍රීම් එකක් කන අවස්ථාවක් ගත්තොතින් අපි දන්නවා අයිස්ක්‍රීම් එක කන අවස්ථාවේදී අයිස්ක්‍රීම් එකත් දිවත් ගෑවෙනකොට තමයි අයිස්ක්‍රීම් එකේ රසය දැනෙන්නේ. එහෙම නැතුව අතේ තිබුණ පළියට අයිස්ක්‍රීම් එකේ රසය දැනෙන්නේ නැහැ. එහෙනම් අයිස්ක්‍රීම් එකේ රසය අනිවාර්යෙන් දැනෙන්න නම් අයිස්ක්‍රීම් එක දිවේ ගෑවෙන්න ඕනේ. දිවේ ගෑවෙනකොට තමයි අයිස්ක්‍රීම් එකේ රසය දැනෙන්නේ. මේ අවස්ථාව අපි රූප කලාප විදිහට සකස් කරන්නට යෙදුණා. අපි දන්නවා මේ මුහුණ සකස් වෙලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්. අයිස්ක්‍රීම් එක සකස් වෙලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්. ඒ වගේම තමයි දිව සකස් වෙලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්. හැබැයි මේ දිවේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? දිවේ පිහිටලා තියෙනවා ජීවහා දශක කලාප. මේ ජීවහා දශක කලාප තමයි කහ පාටින් දක්වලා තියෙන්නේ. දිවේ මතු පිට උකුල් පෙත්තක හැඩයෙන් යුක්තව තමයි මේ දිවේ ජීවහා දශක කලාප පිහිටලා තියෙන්නේ. අභිධර්මයට ආධුනික ඔබට තවදුරටත් මේක විස්තර කරන්න අපි මේ දිවත් අයිස්ක්‍රීම් එකත් වෙන් කරලා ගන්නවා. අයිස්ක්‍රීම් එකේ පවත්නා වූ රූප කලාප විශාලනය කරලා ගත්තාම තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි දිවේ තියෙන රූප කලාප විශාලනය කරලා ගත්තාම තමයි මේ දක්වලා තියෙන්නේ. ජීවහා දශක කලාප බොහෝ ප්‍රමාණයක් දිව ඇසුරු කරගෙන පවතිනවා. ජීවහා දශක බොහෝ ප්‍රමාණයක් දිව ඇසුරු කරගෙන හටගත්තට ඒ ජීවහා දශක කලාපවල අයිස්ක්‍රීම් එක ගෑවෙනකොට කොපමණ ස්පර්ශ වුණත් සෑම ප්‍රසාද රූපයකම සිත් පහළ වෙන්න පුළුවන්ද කියලා ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ජීවහා දශක කලාප බොහෝ ප්‍රමාණයක් පැවතුනාට එක අවස්ථාවකදී එක චිත්තක්ෂණයක් තුල එක සිතයිනේ පහළ වෙන්නේ. ඒ සිත පහළ වෙන්නේ එක ජීවහා ප්‍රසාදයක් ඇසුරු කරගෙන. එක ජීවහා දශක කලාපයක ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙනයි නිස්සය කරගෙනයි ජීවහා විඥානය පහළ වෙන්නේ. එහෙනම් දිව ඇසුරු කරගෙන කොපමණ ජීවහා දශක කලාප පැවතුනත් එක ජීවහා දශක කලාපයක ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙනයි එහෙම නැත්නම් නිස්සය කරගෙනයි ජීවහා විඥානය පහළ වෙන්නේ. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට මනාව පැහැදිලි වෙන්නට ඇති කියලා. හොඳයි. චක්කු ප්‍රසාදය සහ සෝත ප්‍රසාදය මෙන් නොව එක් ජීවහා ප්‍රසාදයක් සමග ගැටුණුවේ එක් රස රූපයක් එහෙම නැත්නම් එක රූප කලාපයක් පමණක් බවට පරමත්ත දීපනී ග්‍රන්ථයේ දක්වා ඇත. අපි දැන් පෙරදි සාකච්ඡා කළා චක්කු ප්‍රසාදය ගත්තෙන් පස්සේ චක්කු ප්‍රසාදය අසම්ප්‍රාප්ත ග්‍රාහකයි කියලා. එහෙනම් අසම්ප්‍රාප්ත ඒ කියන්නේ දුර තියෙන වර්ණ රූපයන්ගේ ඡායාව ගෝචර කරගන්න පුළුවන්. අපි චක්කු ප්‍රසාදය පිළිබඳව සාකච්ඡා කරද්දී සාකච්ඡා කරා බොහෝ වර්ණ රූපයන්ගේ ඡායාව චක්කු ප්‍රසාද රූපයට ගෝචර වෙනවා කියලා. ඒ වගේම අපි සාකච්ඡා කරා සෝත ප්‍රසාදය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාව වෙනකොට බොහෝ ශබ්ද රූපයන්ගේ ඡායාව සෝත ප්‍රසාදයට ගෝචර වෙනවා කියලා. නමුත් මෙන්න මේ ජීවහා ප්‍රසාදය ගත්තයින් පස්සේ ජීවහා ප්‍රසාදයට ගෝචර වෙන්නේ එක රස රූපයක් පමණයි. එසේනම් එක රස රූපයක් පමණයි එක ජීවහා ප්‍රසාදයක ගෝචර වෙන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ චක්කු ප්‍රසාදය සහ සෝත ප්‍රසාදය මෙන් නොව එක් ජීවහා ප්‍රසාදයක් සමග ගැටුණුවේ එක් රස රූපයක් පමණක් බව පරමත්ත දීපනී ග්‍රන්ථයේ දක්වා ඇත. හොඳයි. අපි හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඒ වගේම තමයි පරමත්ත දීපනී ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි ආරම්මණයක් අදාළ ප්‍රසාදයෙහි ගැටුණු පසු අදාළ ප්‍රසාදයේ යම් වෙනසක් නැත්නම් විකාරයක් ඇතිවන්නේය. මෙසේ විකාරයට පත්වන අදාළ ප්‍රසාදය නැවත තවත් ආරම්මණයකට සංවේදී නොවන්නේය. මේ කියන්නේ වර්ණාරම්මන ඇවිල්ලා චක්කු ප්‍රසාදයේ වැදුණයින් පස්සේ ඒ චක්කු ප්‍රසාදය යම් වෙනසක් යම් විකාරයකට පත් වෙනවා. ඒ නිසා නැවතත් ඒ ප්‍රසාදය සුදුසු නැහැ තවත් වර්ණාරම්මණයක් ගන්න. චක්කු ප්‍රසාදය හටගෙන නිරුද්ධ වෙලා ගියයින් පස්සේ අලුතෙන් හටගන්නා වූ චක්කු ප්‍රසාදයකින් තමයි නැවතත් වර්ණාරම්මන ගනු ලබන්නේ. ඒ වගේම තමයි සෝත ප්‍රසාදයත් ශබ්දාරම්මන ඇවිල්ලා වැදුනහම යම් විකාරයකට වෙනසකට පත් වෙනවා. ඒ වෙනසට පත් වුණාන් පස්සේ නැවතත් මේ ප්‍රසාදය සංවේදී වෙන්නේ නැහැ ආරම්මණයකට. මේ ප්‍රසාදය හටගෙන නිරුද්ධ වෙලා ගියන් පස්සේ නැවතත් අලුතෙන් හටගන්න ප්‍රසාදයකින් තමයි තව අරමුණු ගනු ලබන්නේ. ඒ වගේම තමයි ජීවහා
ප්‍රසාදය ගත්තෙන් පස්සේ ඒ ජීවා ප්‍රසාදයේ රස රූපයක් සංවේදී වුණෙන් පස්සේ නැවත සංවේදී වෙන්නේ නැහැ වෙනත් රස රූපයකට. එතකොට අලුතෙන් හටගන්න ජීවා ප්‍රසාදයකින් තමයි තවත් රස රූපයක් ගෝචර කරගන්නේ. උදාහරණයක් ගත්තොත් පරමත්ත දීපනියම දක්වලා තියෙන උදාහරණය තමයි ලාකඩ ටිකක් තල්පතක් මත තබා සීල්හකින් පහරදී අකුරු කරවන විට ඇතිවන වෙනසමේනි කියලා දක්වලා තියෙනවා. මේකට තව උදාහරණයක් කියන්න පුළුවන්. පැරණි කැමරාවල තිබුණා අර නෙගටිව් එකක් දාන්න. අන්නේ නෙගටිව් එකක් ගත්තාම ඒ නෙගටිව් එක කැමරාවට දාලා ඡායාරූපයක් ගත්තන් පස්සේ නෙගටිව් එක යම් පිලිස්සීමකටපත් වෙනවා. ඒතර ඒ පිලිස්සුනෙන් පස්සේ ඒ නෙගටිව් එක දාලා නැවතත් තවත් ඡායාරූපයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක පිලිස්සලා ඉවරයි. අන්න ඒ වගේ මේ ප්‍රසාදයක් එකවරක් ගෝචර කරගත්තෙන් පස්සේ ඒ අදාළ ප්‍රසාද රූපයන් යම් විකාරයකට වෙනසකටපත් වෙනවා. ඒ වෙනසකටපත් වෙනන් පස්සේ නැවතත් ඒ ගෝචර රූපයන්ට සංවේදී වීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා නැවතත් ඒ නිරුද්ධ වෙලා ගිහිල්ලා අලුතෙන් හටගන්න ප්‍රසාදයන්ගෙන් තමයි අලුත් ගෝචර රූප ගෝචර කරගන්නේ. ඔබට පැහැදිලි ඇතයි අපි සිතනවා. හොඳයි. වර්ණ රූපයේ මෙන් මහා භූත සතර ලැබෙන සෑම තැනම සෑම වස්තුවකම රස රූපය ඇත්තේ. අපි දැන් සාකච්ඡා කළා ඕනෑම රූප කලාපයක මෙන්න මේ කියන රස රූපය අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මත් වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාන රූප හතරෙනුත් තමයි අවම රූප කලාපයක් සකස් වෙන්නේ. ඒ නිසා සෑම රූප කලාපයකම රස රූපය පවතිනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ. එහෙත් ආලෝක, සුළං, රන් රිදී, මුතු මැණික් ආදී ඇතැම් වස්තුවල රසය මද බැවින් තෙත් නොවන බැවින් ජීවා ප්‍රසාදයෙහි නොගැටේ. එබැවින් ඒවායේ රසයක් ඇති බව නොදැනේ. ඒ කියන්නේ රස නොදැනෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක තමයි රසය අප්‍රකටයි. දෙවෙනි හේතුව තමයි ආපෝ ස්වභාවය අඩුයි, ඝනයි. යකඩ, රත්තරන් ඒවා දිවේ ගෑවට දිය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකේ රස දැනෙන්නේ නැහැ. ඒ වගේම ආපෝ ස්වභාවයෙන් යුක්ත වුණත් ජලයේ වගේ රස රූපය අප්‍රකට නිසා අපිට රසයක් දැනෙන්නේ නැහැ. නමුත් සෑම රූපයකම රස රූපේ පවතිනවා. රස රූපේ පැවතුනාට රසය අප්‍රකට වීම නිසා හෝ ජලයේ දිය නොවීම නිසා රසය අපිට දැනෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ රසය ජීවා ප්‍රසාදයට ගැටීමට තෙත් ගතිය තිබිය යුතුය. එහෙනම් ජීවා ප්‍රසාදයේ ගැටෙන්න නම් තෙත් ගතිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි යකඩ කෑල්ලක් අරන් අපි කටේ දැම්මට අපිට ඒකේ රස දැනෙන්නේ නැත්තේ. ඒක ජලයේ තෙත් වෙන්නේ නැහැ. අපි හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි. අපි තවදුරටත් රස රූපය පිළිබඳ අධ්‍යයනය කරමු. මේ රස රූපය ගත්තයින් පස්සේ මිහිරි රස, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස, කසට රස, කටුක රස කියලා රස වර්ග 6කට විස්තර කරලා තියෙනවා. මිහිරි රස කියන්නේ සීනි හකුරු බත් ආදියේ තියෙනා වූ රසයට. තිත්ත රස කියන්නේ කරවිල ආදියේ තියෙනා වූ රසයට. ලුණු රස කියන්නේ ලුණු වල තියෙනා වූ රසයට. ඇඹුල් රස කියන්නේ දෙහි වල ආදියේ තියෙනා වූ රසයට. කසට රස කියන්නේ කසාය ආදියේ තියෙනා වූ රසයට. කටුක රස කියලා කියන්නේ ඉඟුරු, මිරිස් ආදී වූ දේවල් වල තියෙන රසයට. එතකොට මෙන්න මේ විදිහට ආකාර 6ක් යටතේ ප්‍රධාන වශයෙන් බෙදලා තියෙනවා රස පිළිබඳව. මෙන්න මේ රසය ගත්තෙන් පස්සේ රස නානත්වයක්, රස විවිධත්වයක් ඇති වෙන්නේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. රසයන්ගේ නානත්වයක් ඇති වෙන්නේ ඒ වස්තු වල සතර මහා භූතයන්ගේ අඩු වැඩිකම් ආදී හේතු නිසා රසයන්ගේ නානත්වයක් ඇති වේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ අඩු වැඩිකම් මත තමයි මේ රසයන්ගේ විවිධ නානත්වයක් ඇති වෙන්නේ. ධම්මසංගණි ප්‍රකරණේ රස වර්ග 8ක් විස්තර කරලා තියෙනවා. නමුත් ඒව ඇතුළත් කරලා රේරුකාරේ ස්වාමීන් වහන්සේ රස වර්ග 6කට විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ රස වර්ග 6 තමයි ගත්තේ ප්‍රධාන රස වර්ග 6ක් විදිහට. හොඳයි. එසේනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වූ සතර මහා භූතයන්ගේ අඩු වැඩි වීම ආදී හේතුන් නිසා රස නානත්වයක් ඇති වෙලා තියෙනවා. හොඳයි. අපි මෙතන අරන් තිනවා රස රූපය. මේ තියෙන්නේ හටගෙන නිරුද්ධ වී ඇති රස රූප සහිත රූප කලාප. හටගෙන තවමත් නිරුද්ධ නො වූ රස රූපයන් තමයි මෙතන දක්වලා තියෙන්නේ. තවමත් නොහටගත් රස රූප තමයි පහලින් දක්වලා තියෙන්නේ. හටගෙන නිරුද්ධ වූ රස රූපයන්ට කියනවා අතීත රස රූප කියලා. හටගෙන තවමත් නිරුද්ධ නො වූ රස රූපයන්ට කියනවා වර්තමාන රස රූප කියලා. තවමත් හට නොගත් රස රූපයන්ට කියනවා අනාගත රස රූප කියලා. අන්න එහෙම ගත්තෙන් පස්සේ අතීත, වර්තමාන, අනාගත කියන කාල විදිහට බෙදලා ගත්තොතින් රස රූපයන්ගෙන් ජීවා විඥාණයට අරමුණු කරන්න පුළුවන් හැකියාව පවතින්නේම වර්තමාන රස රූප පමණයි. එහෙනම් වර්තමාන රසාරම්මන පමණමයි ජීවා ප්‍රසාදය අසුරු කරන පහළ වෙන ජීවා විඥාණයට අරමුණු කරන්න පුළුවන් හැකියාව පවතින්නේ. හොඳයි.
විවිධ ආයු ඇති අටක කලාප බොහෝ ප්‍රමාණයක් පැවතුනද ජීවහා ප්‍රසාදයට ගෝචර වන්නේ සමාන ආයුෂ ඇති රස රූපයක් පමණි. ඒ කියන්නේ ජීවහා ප්‍රසාදයක් ගත්තාම ජීවහා ප්‍රසාදයට ගෝචර කරගන්න පුළුවන් හැකියාව පවතින්නේ සමාන ආයුෂ තියෙන රස රූපයක් පමණයි. ඒ කියන්නේ චිත්තක්ෂණයක් ගත වූ ජීවහා ප්‍රසාදයකට චිත්තක්ෂණයක් ගත වූ රස රූපයක් තමයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. චිත්තක්ෂණ දෙකක් ගත වූ ජීවහා ප්‍රසාදයකට චිත්තක්ෂණ දෙකක් ගත වූ රස රූපයක් තමයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. චිත්තක්ෂණ පහක් ගත වූ ජීවහා ප්‍රසාදයකට චිත්තක්ෂණ පහක් ගත වූ රස රූපයක් තමයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ සමාන ආයුෂ තියෙන රස රූපයන් පමණයි ජීවහා ප්‍රසාදයකට ගෝචර කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. හොඳයි. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ විවිධ ආයු ඇති අටක කලාප බොහෝ ප්‍රමාණයක් පැවතුනද ජීවහා ප්‍රසාදයකට ගෝචර වන්නේ සමාන ආයුෂ ඇති රස රූපයක් පමණි. හොඳයි. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූ ඔබට මනාව වැටහෙන්නට ඇති රස රූපේ පිළිබඳවත් ඒ වගේම ජීවහා ප්‍රසාදයේ පිළිබඳවත්. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරමු අද දිනේ තුලදී සාකච්ඡා කරන ලද සියල්ලම සාරාංශගත කරලා සාකච්ඡා කරමු. එතකොට ඔබට වඩාත් පැහැදිලි වෙයි අපි මේ කතා කරපු කොටස පිළිබඳව. හොඳයි. අපි සාකච්ඡා කළා මේ ජීවහා ප්‍රසාදයේ රස රූපය ඇවිල්ලා ස්පර්ශ වුණයින් පස්සේ නැත්තම් ගැටුණයින් පස්සේ මෙන්න මේ ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙන හට ගන්නවා ජීවහා විඥාණය. අපි දැන් දන්නවා. එහෙනම් අපි මේක තව දුරටත් විස්තරාත්මකව සාකච්ඡා කරමු. අපි මෙන්න මේ ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙන පහළ වෙන රූප කොටස මේ පැත්තට ගත්තා. නාම කොටස මේ පැත්තට ගත්තා. අයිස්ක්‍රීම් එක ගත්තාම අයිස්ක්‍රීම් හැදිලා තියෙන්නේ අට කලාප වලින්. එහෙනම් අට කලාපයක් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ රූපයන්ගෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ගති ලක්ෂණ 8ක් තියෙන හින්දා තමයි කිව්වේ අට කලාපය කියලා. එහෙම නැත්නම් කියනවා ශුද්ධාෂ්ටකය කියලා. ශුද්ධ වූ පරමාර්ථ ධර්ම 8කින් සමන්විත වෙන නිසා කියනවා ශුද්ධාෂ්ටකය කියලා. ඒ වගේම තමයි ජීවහා දශක කලාපය ගත්තයින් පස්සේ ජීවහා දශක කලාපය හැදිලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සහ ජීවහා ප්‍රසාදයත් ජීවිත රූපයත් කියන රූප ධර්ම 10කින් තමයි සකස් වෙලා තියෙන්නේ. ජීවහා ප්‍රසාදය සහිත දශක කලාපයක් වන නිසා මෙන්න මේ රූප කලාපයට කිව්වා ජීවහා දශක කලාපය කියලා. ඊට පස්සේ ජීවහා ප්‍රසාදය ඇසුරු කරගෙන හට ගන්නා වූ සිත ගත්තයින් පස්සේ ජීවහා විඥානය තියෙනවා. ජීවහා විඥානය තනින් හට ගන්න බෑ කියලා සාකච්ඡා කළා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනසිකාරය කියන නාම ධර්ම 7ක් සමගයි ජීවහා විඥානය පහළ වෙන්නේ කියලා සාකච්ඡා කරා. ඒ කියන්නේ සිතත් චෛතසික ධර්ම 7කුත් සමග තමයි සිතක් පහළ වෙන්නේ. ඒ නිසා මේකට අපි පොදුවේ නමක් කිව්වා චිත්තෝත්පාදේ කියලා. ඊට පස්සේ ජීවහා විඥානයේ සහිත චිත්තෝත්පාදේ වෙන නිසා විශේෂ කරලා කිව්වා ජීවහා විඥාන චිත්තෝත්පාදේ කියලා. අපි මේ වෙන විට දන්නවා රූපේක ආයු කාලය. රූපේක ආයු කාලය ක්ෂණ වලින් නම් ක්ෂණ 51යි, චිත්තක්ෂණ වලින් නම් චිත්තක්ෂණ 17යි. එහෙනම් චිත්තක්ෂණ 17ක් ඇතුළත හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි ජීවහා දශක කලාපය ගත්තෙන් පස්සේ ජීවහා දශක කලාපයත් හට ගන්නවා පවතිනවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා පවතිනවා නිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි චිත්තෝත්පාදේ ගත්තෙන් පස්සේ අපි දන්නවා සිතත් සිත සමග හට ගන්න චෛසික ධර්ම වලත් ආයු කාලය ක්ෂණ නම් 3යි, චිත්තක්ෂණ නම් 1යි. එහෙනම් මෙන්න මේ සියල්ලම පොදු ලක්ෂණයක් තමයි උපදිනවා, පවතිනවා සහ නිරුද්ධ වෙනවා. අටක කලාපයත් ජීවහා දශක කලාපයත් කියන්නේ රූප ධර්ම. ස්කන්ධ ભેදයෙන් අපි සාකච්ඡා කරා පෙර වැඩසටහන් වල. ස්කන්ධ ભેදයෙන් ගත්තාම අටක කලාපත් ජීවහා දශක කලාපත් කියන මේ දෙකම එකතු කරලා රූපස්කන්ධය කියලා කියනවා. ඊට පස්සේ වේදනා චෛසිකයට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඊට පස්සේ සංඥා චෛසිකයට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඊට පස්සේ චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍ර මනසිකාරය සහ පස්සේ කියන චෛතසික පහට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. ඊට පස්සේ මෙන්න මේ සිතට කියනවා නැත්නම් විඥාණයට කියනවා විඥානස්කන්ධය කියලා. එහෙනම් මෙතන ස්කන්ධ 4ක් පවතිනවා. නාමස්කන්ධ 4යි රූපස්කන්ධයයි එකතු වුනහම මේ ස්කන්ධයන්ට පොදුවේ තනි වචනයක් කියනවා පංචස්කන්ධය කියලා. එහෙනම් මේ සියල්ලටම මුකුත් කියන්නේ නැතුව වෙන කිසිවක් කියන්නේ නැතුව පංචස්කන්ධයක් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඊට පස්සේ මෙන්න මේ අටක කලාපයෙන් එහෙම නැත්නම් සුද්ධාෂ්ටකය ගත්තන් පස්සේ මේක හැදිලා තියෙන්නේ හේතු යෙදිලා. ඒ කියන්නේ ඍතු ආදී හේතු යෙදිලා තමයි මෙන්න මේ අටක කලාපය එහෙම නැත්නම් සුද්ධාෂ්ටකය සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජීවහා දශක කලාපය ගත්තන් පස්සේ කර්ම ආදී හේතු යෙදිලා තමයි මෙන්න මේ ජීවහා දශක කලාපය සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජීවහා විඥානයේ සහිත චිත්තෝත්පාදය ගත්තන් පස්සේ පූර්වසිත නැතුව හටගන්නේ නැහැ. ඒ වගේම මේක විපාක සිතක් නිසා කර්මය ආදී හේතු යෙදිලා තමයි ජීවහා විඥාන චිත්තෝත්පාදය සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අටක කලාප
කලාප නැත්නම් සුද්දාෂ්ටක ගත්තත් හේතු යොදලා තමයි සකස් වෙලා තියෙන්නේ. ජීවහා දශක කලාප ගත්තත් හේතු යොදලා තමයි සකස් වෙලා තියෙන්නේ. ජීවහා විඥාන චිත්තෝත්පාදය ගත්තත් හේතු යොදලා තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා හේතු යොදලා යමක් හට ගන්නවා නම් අපි මුලදී මේ වැඩසටහනේදී කිව්වා ඒකට කියනවා කියලා සංකත කියලා. එහෙම නැත්නම් කියනවා සංස්කාර කියලා. එතකොට මේ දෙකම එකතු කරලත් කියනවා සංකත සංකාර කියලා. මේ වචන කොහේ හරි තිබුණොත් ඔබට තේරුම් ගන්න පහසු වෙන්නයි මේ විදිහට කියන්නේ. විදර්ශනා භාවනාවේදී හේතු වලින් සකස් වුණා වූ කියන අර්ථයෙන් තමයි සංස්කාර කියලා කියන්නේ. එහෙනම් මේ වචනයක්වත් කියන්නේ නැතුව මේ සියල්ලටම පොදුවේ කියන්න පුළුවන් හේතු යෙදලා හටගත්තු නිසා සංස්කාර කියලා. මෙන්න මේ අට කලාපය තුළ සත්වයක් හිටියේ නෑ. ඒ නිසා කියනවා නිස්සත්තයි කියලා. ඊට පස්සේ ජීවහා දශක කලාපේ සත්වයක් හිටියේ නෑ. ඒකටත් කිව්වා නිස්සත්ත කියලා. ඊට පස්සේ ජීවහා විඥාන චිත්තෝත්පාදය ගත්තන් පස්සේ ඒක ඇතුලේ සත්වයක් හිටියේ නෑ. සත්වයක් නොවුන් බැවින් කියනවා නිස්සත්ත කියලා. ඊට පස්සේ මෙන්න මේ අට කලාපය තුළ ජීවයක් තිබුණේ නැහැ. ජීවයක් කියලා කියන්නේ නොනසී පවත්නා වූ ස්වභාවයක්. එහෙනම් මෙන්න මේ අට කලාපය තුළ ජීවයක් තිබුණේ නැහැ. ජීවහා දශක කලාපය තුළ ජීවයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ජීවහා විඥාන චිත්තෝත්පාදය තුළ ජීවයක් තිබුණේ නැහැ. ඒ නිසා කියනවා නිජ්ජීව කියලා. එහෙනම් අට කලාපේ එහෙම නැත්නම් සුද්දාෂ්ටකේ ගත්තත් නිස්සත්තයි නිජ්ජීවයි. ජීවහා දශක කලාපේ ගත්තත් නිස්සත්තයි නිජ්ජීවයි. ජීවහා විඥාන චිත්තෝත්පාදය ගත්තත් නිස්සත්තයි නිජ්ජීවයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ සත්පුද්ගල භාවය නොමැති නිසා කියනවා ධාතු කියලා. එහෙනම් මෙන්න මේ සුද්දාෂ්ටකේ අට කලාපයේ සත්‍ය පුද්ගලයේ නොමැති නිසා කියනවා ධාතු කියලා. ජීවහා දශක කලාපේ ගත්තන් පස්සේ ජීවහා දශක කලාපයේ සත්‍ය පුද්ගලයේ නොවු බැවින් කියනවා ධාතු කියලා. ඊට පස්සේ ජීවහා විඥාන චිත්තෝත්පාදය ගත්තන් පස්සේ ජීවහා විඥාන චිත්තෝත්පාදයේ සත්‍ය පුද්ගලයේ නොමැති නිසා කියනවා ධාතු කියලා. ඒ වගේම තමයි මේ සියල්ලටම කියන්න පුළුවන් ධාතු කියලා. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ සියල්ලටම කියන්න පුළුවන් ධාතු කියලා. එහෙම කියන්නේ නැතුව ප්‍රකට වෙලා තියෙන රස රූපයත් ජීවහා ප්‍රසාදයත් ජීවහා විඥානයත් එළියට අරන් මෙන්න මේ තුන් දෙනාට වෙන වෙනම කියන්නත් පුළුවන්. රස ධාතු, ජීවහා ධාතු, ජීවහා විඥාන ධාතු කියලා විස්තර කරන්නටත් පුළුවන්. අපි හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති. අට කලාපේ සුද්දාෂ්ටක කියන්නේ නැතුව, ජීවහා දශක කලාපේ කියන්නේ නැතුව. ඒකට කියනවා රූපස්කන්ධය කියලා. එහෙනම් රූපස්කන්ධයන් නිස්සත්තයි නිජ්ජීවයි ධාතු කියලා කියන්නට පුළුවන්. ඒ වගේම තමයි ජීවහා විඥාන චිත්තෝත්පාදය ගත්තන් පස්සේ නාමස්කන්ධ හතරක් තියෙනවා. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා මේ හතරටත් කියන්න පුළුවන් නිස්සත්තයි නිජ්ජීවයි කියලා. ඒ වගේම ධාතු කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි හේතු යෙදිලා හටගෙන තියෙන හින්දා කිව්ව සංකත කියලා. එහෙම නැත්නම් සංස්කාර කියලා. එහෙනම් සියලුම සංකත ධර්මයනුත් නිස්සත්තයි නිජ්ජීවයි. එහෙනම් මෙතන සත්‍යයක් පිටිය නැති හින්දා කියනවා නිස්සත්තයි කියලා. ජීවයක් නොමැති නිසා කියනවා නිජ්ජීවයි කියලා. මෙතන තියෙන සියලුම සංස්කාරات නිස්සත්තයි නිජ්ජීවයි. ඒ වගේම ධාතු කියලා කියන්නත් පුළුවන්. හොඳයි. අපි හිතනවා ආධුනිකව ඔබට මේ සාරාංශ කළ කතා කරපු කොටස වැටහෙන්නට ඇති කියලා. හොඳයි. අපි එසේනම් තවදුරටත් මේ පිළිබඳව විග්‍රහ කරමු. අපි පෙර වැඩසටහන වලදී සාකච්ඡා කරා ඔබට මතක ඇති වහවහ නිරුද්ධ වන්නා වූ වහවහ බිඳෙන්නා වූ ස්ථීරව නොපවතිනා වූ ලක්ෂණයට කිව්වා අනිත්‍ය ලක්ෂණය කියලා. ඒ කියන්නේ ධර්මයක ඇති බෙදෙන බිඳෙන බවට තමයි කිව්වේ අනිත්‍ය ලක්ෂණය කියලා. එහෙනම් අනිත්‍ය ලක්ෂණේ යුක්තයි නම් යම් ධර්මයක් ඒකට කියනවා අනිත්‍යයි කියලා. ඒ වගේම තමයි ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවන බැවින්ද බිය විය යුතු බැවින්ද බියගෙන දෙන බැවින්ද දුක්ඛයන්ට උප්පත්ති ස්ථාන වන බැවින්ද කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. ඒ කියන්නේ ධර්මයක ඇති දුක් උපදවන බවට තමයි කිව්වේ දුක්ඛ ලක්ෂණය කියලා. එහෙනම් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නම් යම් ධර්මයක් ඒ ධර්මයට කියනවා දුකයි කියලා. නැත්නම් දුක්ඛ කියලා. තමාගේ කැමැත්තේ හැටියට හැසිරවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන අන්‍ය ධර්මයන් තමව අසංගෙහි පවත්වන නිත්‍යසාර වූ ස්වභාවයක් නොමැති බැවින් කියනවා අනාත්ම ලක්ෂණය කියලා. ධර්මයක ඇති වසංගෙහි නොපැවැත්විය හැකි බවට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. එහෙනම් යම් ධර්මයක් අනාත්ම ලක්ෂණයෙන් යුක්ත වෙනවද ඒකට කියනවා අනාත්මයි කියලා. නැත්නම් අනත්තයි කියලා. ඕනම කෑමක් ගත්තන් පස්සේ ඕනම කෑමක සකස් වෙලා තියෙන මේක අනුව නම් අයිස්ක්‍රීම් එකක් ගත්තාම අයිස්ක්‍රීම් සකස් වෙලා තියෙන අට කලාපයක් නැත්නම් සුද්ධාෂ්ටකයක් චිත්තක්ෂණ 17යි ආයශ තියෙන්නේ. එහෙනම් ඉපදෙන මිදබවමින් යුක්තයි. ඒ නිසා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එහෙනම් අයිස්ක්‍රීම් එක සකස් වෙලා තියෙන අටක කලාපයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ වගේම තමයි ජීවහා දශක කලාපය ගත්තන් පස්සේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එහෙනම් ජීවහා
ඒකාදශ කලාපය ගත්තන් පස්සෙත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි ජීවා විඥාන චිත්තෝත්පාදය ගත්තන් පස්සේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා ජීවා විඥාන චිත්තෝත්පාදය ගත්තාම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එසේනම් මේ විදිහට කියන්නේ නැතුව රූපස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසා, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා, අනාත්ම ලක්ෂණයෙන් යුක්ත නිසා කියන්න පුළුවන් රූපස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ඒ වගේම තමයි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධයටත් කියන්න පුළුවන් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසා, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා, අනාත්ම ලක්ෂණයෙන් යුක්ත නිසා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තනි වචනකින් කියන්න පුළුවන් පංචස්කන්ධය අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසා, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා, අනාත්ම ලක්ෂණයෙන් යුක්ත නිසා පංචස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි පංචස්කන්ධය කියන්නේ නැතුව එහෙනම් පොදුවේ කියන්න පුළුවන් හේතු නිසා හට ගන්නා බැවින් කියලා පුළුවන් සංකත කියලා. එහෙම නැත්නම් සංස්කාරය කියලා. එහෙනම් මෙන්න මේ කතා කරපු සංස්කාර පිළිබඳව ගත්තත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දැන් අපි සාකච්ඡා කරන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය එහෙනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පංචස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එසේනම් මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන හිටියට ඇත්තට මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ, හේතුඵල ධර්මයක්මයි. අපි ඕනම රසයක් ගත්තන් පස්සේ ඕනම රසයක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි අපි දිව ගත්තත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි දිව නිසා උපදින්නා වූ ජීවා විඥාන චිත්තෝත්පාදය ගත්තත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම මේ සියල්ලම නිස්සත්තයි, නිජ්ජීවයි, ඒ වගේම ධාතු කියලාත් කියනවා. එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මම මගේ මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න පුළුවන් හැකියාවක් නැහැ. එසේනම් චිත්තක්ෂණයක් ගානේ ඒ සිත ඉපදි බිඳි යනවා. ඒ වගේම රූපත් චිත්තක්ෂණ 17ක් ගානේ ඉපදි බිඳි යනවා. එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා ගත යුතු කිසි දෙයක් මේ තුල නැහැ. හොඳයි. අපි හිතනවා අභිධර්මයට ආධුනික ඔබට මනාව පැහැදිලි වෙන්නට ඇති රස රූපය, ජීවහා ප්‍රසාදය, ජීවහා විඥානය පිළිබඳව. හොඳයි. අපි ඊළඟ වැඩසටහන තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගන්ධ රූපය, ගාන ප්‍රසාදය, ගාන විඥානය හෙවත් නාසයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. එසේනම් අපි ඊළඟ වැඩසටහනින් හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.